ආයිබෝවන් සුබ දැසනක්. දුව පුතේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ස්වාධීන රූපවාහිනිය විසින් සංවිධානය කරන ලබන තක්ෂිලාව රූපවාහිනී වැඩසටහනත් සමග මේ වැඩසටහනේදී අද දින රසායන විද්‍යාව වැඩසටහන පෙළට අනුරූපව සහභාගී වන පළවෙනි කොටස ආරම්භ වෙනවා. මාත් එක්ක මේ වැඩසටහනට එකතු වෙලා ඉන්නවා විරාජ් ධනුෂ් සර්. ආයිබෝවන් සර්. මේ වැඩසටහනත් එක්ක අපි කොටස් 10කින් ඔයාලට විභාගයට අනුරූප ගැටලු වගේම සිද්ධාන්ත කොටසුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනේදී පළවෙනි වැඩසටහන විදියට අපි ඔයාලට කතා කරනවා අනුමාපන ගැටලුවක් හදන්නේ කොහොමද කියලායි ස්ටොයිකියමිතිය ගැටලුවකදී ඒකට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. එතකොට අපි බලමු ඉස්සරහදී ඉදිරි වැඩසටහන් වලින් කොහොමද මේ වැඩසටහන් ඕගොල්ලන්ට අරගෙන එන්නේ කියලා. ඉතිරි වැඩසටහන් බැලුවොත් දෙවෙනි වැඩසටහනේ ශක්ති විද්‍යාව. එහෙම නැත්නම් ඕගොල්ලෝ දන්න විදිහට එන්තැල්පි, එන්ට්‍රොපි, ගිබ් ශක්තිය ආශ්‍රිතව අපි කතා කරනවා. තුන්වෙනි වැඩසටහනෙන් රසායනික සමතුලිතතාවය. එහෙම නැත්නම් KCKP ආශ්‍රිත ගැටලුත් සිද්ධාන්ත කොටසුත්. හතරවෙනි වැඩසටහනෙන් ද්‍රව්‍යතා ගුණිතය. එහෙමත් නැත්නම් KSP කියන පාඩම පිළිබඳවත්. පස්වෙනි වැඩසටහනට කලාප සමතුලිතතාවයත් ව්‍යාප්ති සංගුණකය කියන කොටසත්. හයවෙනි වැඩසටහනින් අම්ල භස්ම සමතුලිතතාවයත් සාකච්ඡා කරනවා. ඒ වගේම 7 සහ 8 වැඩසටහන් දෙක ගත්තාම අපි අන්නේ වැඩසටහන් දෙකෙන් කාබනික රසායනය. එහෙම නැත්නම් ගොඩක් දෙනෙක්ට අමාරු පාඩමක් මේක. මේකෙදී කාබනික රසායනික පරිවර්තනයක් කොහොමද කරගන්නේ? විභාග බහුවර්ණ ප්‍රශ්නකදී කොහොමද ඒකට උත්තරයක් ලියාගන්නේ? ඒ වගේම කාබනික සංයෝග හඳුනාගන්නේ කොහොමද කියන එකත් 9 සහ 10 වෙනි වැඩසටහන් ගත්තාම ඒගොල්ලන්ගේදී SPD ගුණු එහෙම නැත්නම් අකාබනික රසායනයේදී ගැටලුවක් සාකච්ඡා කරන හැටිත් ඒ වගේම ඒගොල්ලන්ගේදී අකාබනික සංයෝග හඳුනා ගැනීමත් කැටායන සහ ඇනායන විශ්ලේෂණය පිළිබඳවත් සාකච්ඡා කරනවා. එතකොට මේ වැඩසටහන් පිළිවෙල ගත්තාම අපි විභාගයට බොහෝ දුරට එන අනුමාන වෙච්ච ප්‍රශ්න වගේම සිද්ධාන්ත කොටස් සාකච්ඡාවට ගන්නවා. ඉතින් ඔයාලට ඒ වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් අද පළවෙනි වැඩසටහන වෙන රසායනික ගණනය වගේම අනුමාපන සාකච්ඡාවට අපි යමු. මුලින්ම මම ඔයාලට බහුවරණ ප්‍රශ්නයක් සාකච්ඡා කරලා ඒ ගැටලුව කොහොමද හදන්නේ කියලා දෙන්නම්. පළවෙනි ගැටලුව ගත්තොත් බලන්න මේක ස්ටොයිකියෝමිතිය වගේම මෞලාශ්‍රිත ගණනය කිරීම සම්බන්ධ වෙච්ච ගැටලුවක්. පළවෙනි ගානේදී අපිට තියෙනවා ඒක සංයුජ ලෝහයක නිර්ජලීය ක්ලෝරයිඩය ග්‍රෑම් 5ක් එහි නිර්ජලීය සල්ෆේටයට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළ විට නිර්ජලීය සල්ෆේටයේ ග්‍රෑම් 6ක් ලැබෙනවා කියලා. හරි. ඒක සංයුජය කියන්නේ මොකක්ද කියලා මුලින් බලමු. ඒක සංයුජය කියන්නේ සංයුජතාවය එකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනවා හෝ ලබා ගන්නවා කියන එක. දැන් ලෝහයක්නේ. ඒක සංයුජ ලෝහ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් සෝඩියම් ප්ලස්. එහෙම නැත්නම් ලිතියම් ප්ලස් කියන්නේ ඒක සංයුජ ලෝහ. එතකොට ඒක සංයුජ ලෝහයක් හදන ක්ලෝරයිඩයක් කියන එකට අපි මේ හැම ලෝහයකටම පොදු විදියට M කියන ලකුණ ගමු. එහෙනම් ඔන්න M කියන ලකුණ ගත්තන් පස්සේදී අපි ඒක සංයුජ ලෝහයේ විදියට MCl කියන කෙනාගෙන් හැදිච්ච ක්ලෝරයිඩයක් ගමු. දැන් අර MCl කියන ක්ලෝරයිඩයේ ස්කන්ධය අපිට තියෙනවා ග්‍රෑම් 5ක් කියලා. මේ ස්කන්ධය ග්‍රෑම් 5ක් වෙලා තියෙද්දි මෙයාව සල්ෆේටයේ බවට පරිවර්තනය කරනවලු. දැන් සල්ෆේටයේ බවට පරිවර්තනය කරනවා කියන්නේ මේකට කුමන හෝ සල්ෆේටයක් යොදලා එයාගේදී සල්ෆේටයක් විදියට අවක්ෂේපයක් හදනවා කියන එක. ඔයාලට මේ අවක්ෂේපයේදී ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 6ක් කියලා. දැන් ඔන්න MCl කියන කෙනා සල්ෆේට් එක හදන්නේ M2SO4 solid කියන කෙනා. එහෙනම් දැන් මෙතෙන්ට M2ක් තියෙන නිසා මෙතන අපි Mට 2ක් දාමු.
දැන් ඔන්න බලන්න මෙතන ක්ලෝරයිඩ්ලා දෙන්නයිනේ. එහෙනම් මෙතෙන්ට යද්දී වාට Cl- ලා දෙන්නෙක් ගන්න පුළුවන්. බහුවර්ණයකදී මේක එච්චර අවශ්‍ය නැහැ. ඒත් මම ඔයාලට මේ සාකච්ඡා කරන්නේ කොහොමද මේ වගේ ගානක සියල්ලම ආවරණය කරන්න කියන එක. දැන් ගත්තොත් අපි මුලින්ම මේ MCl කියන කෙනාගේ මවුල ගාන බලමු. හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ රසායන විද්‍යාවේදී, ඒ කියන්නේ කෙමිස්ට්‍රි වල ගණන් හදද්දී ඔයගොල්ලෝ වැඩ කරන්නේ මවුලත් එක්ක. මේකේ ප්‍රධානම කෙනා මවුල. අනිවාර්යයෙන්ම මවුල හොයාගෙන ඉන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙනම් දැන් අපි MCl මවුල ගාන බලමු. MCl මවුල ගාන විදියට ඔයාලට ගන්න පුළුවන්. මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 5ක් කියලා ඔයාලට දීලා තියෙනවා. දැන් මවුල ගාන හොයද්දී අපි කරන්නේ එයාගේ ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදෙන එක. දැන් MCl ගේ මෞලික ස්කන්ධයේදී අපිට හොයන්න තියෙන්නෙම M ගේ මෞලික ස්කන්ධය. දැන් අපි හිතමු මෙන්න මෙහෙම. ඔම් බලන්නකෝ M ගේ මෞලික ස්කන්ධය මං හිතනවා M කියලා. ක්ලෝරීන්ට මෞලික ස්කන්ධය අපි දන්නවා කීයද? 35.5යි. එහෙනම් මේ තියෙන්නේ MCl ගේ මවුල ගාන. හරි. දැන් අපි ඊළඟට M2SO4 ගේ ස්කන්ධයක් දන්නවා. දැන් අපි M2SO4 ගේ ස්කන්ධය බලමු. M2 ගේ ස්කන්ධය අපිට දීලා තියෙනවා ග්‍රෑම් 6ක් ඇති වුණා කියලා. එහෙනම් ඔයාට M2SO4 ගේ මවුල ගාන ගන්න පුළුවන් මෙන්න මේ විදියට. M2SO4 මවුල ගණන ඔයාට ගන්න පුළුවන්. එයාගේ ස්කන්ධය 6යි. දැන් මෞලික ස්කන්ධයෙන් බෙදුමු. M ලා දෙන්නෙක් ඉන්නවා සංයෝගය ඇතුලේ. එහෙනම් අපි M2ක් කියලා ගන්න ඕනේ. සල්ෆර්ගේ මෞලික ස්කන්ධය 32යි. ඔක්සිජන් 4 දෙනෙක්ගේ 16 වතාවක් 4යි. ඒ කියන්නේ එයාගේදී 64යි. ඒ කියන්නේ මෙයාගේ SO4 කියන කෙනාගේ ස්කන්ධය අපිට 96ක් කියලා ගන්න පුළුවන්. දැන් ඔන්න අපි එනවා ස්ටොයිකියෝමිතියට. ස්ටොයිකියෝමිතියේදී කියන විශේෂත්වය තමයි ස්ටොයිකියෝමිතියට අනුව අපි දන්නවා අපි තුලිත සමීකරණයකින් ප්‍රතික්‍රියාවක් පෙන්වුවොත් මොකද්ද? තුලිත සමීකරණයකින් ප්‍රතික්‍රියාවක් පෙන්වුවොත් එයා ඇත්තටම සත්‍ය වේලාවේ වෙනුවත් අන්‍යයාගේදී මෙන්න මේ ඉස්සරහෙන් තියෙන ස්ටොයිකියෝමිතික සංගුණක වලට අනුරූපව තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් මාට වැඩේ තේරුම් ගන්න පුළුවන් MCl ගේ දෙන්නෙක් ප්‍රතික්‍රියා කරොත් M2SO4 එකයි හැදෙන්නේ. එහෙනම් ඔයාට කියන්න පුළුවන් මෙහෙම. ඒ කියන්නේ M2SO4 මවුල ගාන සමාන වෙනවා MCl මවුල ගානෙන් භාගයකට. හරි. දැන් ඔයා මෙන්න MCl මවුල ගාන දන්නවා. M2SO4 මවුල ගාන දන්නවා. හරි ලේසි. මේ බලන්න 6 බෙදීම 2m ධන 96 ඔන්න සමාන වෙනවා ඒකෙන් භාගයකට. 6 බෙදීම 2m ධන 96 සමානයි භාග්‍යවතාවක් 5 බෙදීම m ධන 35.5කට. දැන් ඔයාලට මේක සුළු කරන්නයි තියෙන්නේ. මේ බලන්න. 6 වතාවක් 2 12යි 12 වතාවක් m ධන 35.5 සමානයි 5 වතාවක් 2m ධන 96. එතකොට ඔයාට මම බෝඩ් එකේ ඉඩ පොඩ්ඩක් මැද නිසා මෙන්න මෙතෙන්ට ගන්නවා. බලන්න එහෙනම් 2m ධන 96 ඔයාට සමාන වෙද්දී මෙන්න මෙතන 12m මෙතන 10m. එහෙනම් එයා මේ පැත්තට ගියන් පස්සේ 2m. එතකොට මෙතෙන්ට එනවා 35.5 ඒවා 12ක්. 35.5 වතාවක් 12 එයා ඍණ වෙන්නේ. එතකොට මෙතන ඍණ 35.5 වතාවක් 12යි. අපිට එතකොට මෙහෙම කියන්න පුළුවන් 96 ඒවා 5කින් අඩු කරන්න ඕනේ 35.5 ඒවා 12ක්. එහෙනම් අපිට මෙන්න මේක සුළු කරන් පස්සේදී 96 ඒවා 5ක් කියන්නේ ඔයාට එනවා 480ක් කියලා. ඒ වගේම 35.5 ඒවා 12ක් කියන්නේ ඔයාට 35.5 ඒවා 10ක් කියන්නේ 355යි. ඊට පස්සේ දෙකක් කියන්නේ 71යි. මේ දෙක එකතු කරන් පස්සේදී ඔයාට 426ක් කියලා එනවා. එහෙනම් දැන් ඔන්න ඔයාට එයාගේ මෞලික ස්කන්ධය ගන්න පුළුවන් මෙන්න මේක අඩු කරලා බෙදුවෙන් පස්සේ. එතකොට මෙයාගේදී
එයා අඩු කරන් පස්සේ දිනනවා ඔයාට අගයක් විදිහට මෙන්න මෙයාගේදී 54ක් කියලා. ඒ කියන්නේ m කියන්නේ ඔයා දන්නවා 27යි. එතකොට ඔයාට මේකෙදී අහලා තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගත්තන් පස්සේ ඔයාට ඒක 27ක් බවට පත් වෙනවා. එහෙනම් අපිට උත්තරේ විදියට 3 ගන්න පුළුවන්. හරි. එතකොට මේකෙදි මොකද වෙන්නේ? වැදගත්ුනේ මවුල ගාන හොයා ගන්න ඕනේ. ඊළඟට මොකද්ද? එයාගේදී ස්ටොයිකියෝමිතියට අනුව ස්ටොයිකියෝමිතික සංගුණක බලන්න ඕනේ. හරි. දැන් අපි තව ගානකට යන් බහුවර්ණ ගානක් බලන්න එහෙනම්. ඔය බහුවර්ණ ගාන ගත්තන් පස්සේදී ගාන හොඳට කියවගෙන ඉමු. මේ ගානේදී Fe2+ අඩංගු ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 50ක නියදියක් ආම්ලික මාධ්‍යයේදී 0.02යි ඩයික්‍රෝමේට් එක්ක අනුමාපනය කරන බව අපිට කියලා තියෙනවා. දැන් මෙන්න මේ වෙලාවේදී Fe2+ එක්ක ප්‍රතික්‍රියා කරන්න පොටෑසියම් ඩයික්‍රෝමේට් ඝන සෙන්ටිමීටර් 25ක් අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මේ අනුමාපනය ඩයික්‍රෝමේට් වෙනුවට KMnO4 එක කරොත් මොකද වෙලා තියෙන්නේ කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. මුලින්ම අපි බලමු Fe2+ එක කොහොමද ප්‍රතික්‍රියාව කරන්න කියලා. මෙන් බලන්න. Fe2+ කියන කෙනා ප්‍රතික්‍රියා කරන්නේ KMnO4 එක්ක. හැබැයි අපි K2Cr2O7 එක්ක. K2Cr2O7 කියන කෙනාගේදී අපි ප්‍රතික්‍රියා කරන කෙනා තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ Cr2O7 2- තමයි යත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. මේ තියෙන්නේ ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. එතකොට මෙන්න මෙතනදී ඔයා දන්නව ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් කියන කෙනා පත් වෙන්නේ Cr3+ බවට. හරි. ඒ කියන්නේ මෙන්න මෙතනදී ක්‍රෝමේට් කියන කෙනා ඩයික්‍රෝමේට්ගේ ක්‍රෝමියම්ගේ ධන 6 ඉන්න ක්‍රෝමියම් ධන 3 බවට පත් වෙනවා. ඒ කියන්නේ එයා ඔක්සිහරණයක් වෙන්නේ. එහෙනම් මේ ඉන්න ෆෙරස් ඉන්නමනේ Fe2+. අනේ එයා Fe3+ බවට වෙනවා. දැන් මෙතන කුට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ Cr2O7 2- ලා දෙන්නෙක් ඉන්නවා. එතකොට අන්න ඒ වෙලාවට මෙතනත් අපි එක්කෙනෙක් තියාගන්න බෑ. දෙන්නෙක් දාගන්න ඕනේ. ඔක්සිකරණ අංක හොයද්දී ඒගොල්ලන්ගේ දෙන්නෙක්ටම තමයි හොයන්නේ. මම එකකින් ඔයාලට ඔක්සිකරණ අංක හොයන හැටි මේකේ කියලා දෙන්නම්. මෙන් බලන්න. Cr2O7 2- ගේදී ක්‍රෝමියම්ලා දෙන්නෙක්ගේ ඔක්සිජන්ලා 7 දෙනෙක්ගේ ඔක්සිකරණ අංකවල එකතුව ඍණ 2ක් වෙනවා. දැන් මෙන්න මේ වෙලාවේදී ඔයාට ඔක්සිජන් එක්කෙනෙක්ගේ ඍණ 2යි. සාමාන්‍යයෙන් ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණ අංකය ඍණ 2ක් වෙනවා. මෙයා මේ පැත්තට ගියන් පස්සේ ඍණ 2 වතාවක් 4 ඍණ 14යි. මෙතෙන්ට ගියන් පස්සේ ධන 14යි. මේ ඍණ 2ත් එක්ක ධන 12ක් වෙනවා. එහෙනම් ක්‍රෝමියම්ලා දෙන්නාගේම ඔක්සිකරණ අංකවල එකතුව 12ක් වුණා. ඔයාට ඕන එක්කෙනෙක් හොයන්නත් පුළුවන්. එතකොට මේක දෙකෙන් බෙදලා ධන 6ක් කියලා ගන්නයි තියෙන්නේ. හරි. දැන් මම මේක ඕගොල්ලන්ට කියලා දෙනවා කෙටි ක්‍රමයකින් හදන හැටි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තුල්ත කරලා. අපේ විරාජ් සර් ඔයාලට අර්ධ ප්‍රතික්‍රියා වලින් කොහොමද කරන්න කියලා දෙයි. හරි. දැන් Cr2O7 2- ගේ ක්‍රෝමියම්ලා දෙන්න ගාවම ධන 12යි. Cr3+ ගේ එක්කෙනෙක් ගාව 3ක් වෙද්දී දෙන්න ගාවම ධන 6යි. මෙයා ගාව ධන 3ක් වෙනවා. ඉතින් ඔයා දන්නවා දැන් මෙයා ගාව කීයද? ධන 2යි. මේ වගේ තනි අයනවල ඔක්සිකරණ අංකය වෙන්නේ එයාගේ ආරෝපණය. හරි. දැන් මෙයා ධන 12 ඉඳන් ධන 6ට වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන 6ක් අරගෙන තියෙනවා. ඔයා දන්නවා ඔක්සිකරණය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම. හරි. දැන් මෙතනදී ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. එහෙනම් මෙතන අපි ඉලෙක්ට්‍රෝන මුලින් බැලන්ස් කරන් ඉන්න ඕනේ. එහෙනම් මෙයා 6න් වැඩි කරා. හරි. දැන් මේ වගේ MCQ එකකට මේ ටික විතරක් ඇති. හැබැයි මේ ක්‍රමයම අපිට බහුවරණයකදී නැතුව ආව රචනා ගානකදී සුළු කිරීම වැදගත් වෙනවා. එහෙනම් බලන්න. දැන් මෙහෙම තුලිත කරගත්තන් පස්සේ මාධ්‍ය ආම්ලිකද බාෂ්මිකද කියලා බලලා ඔයා තුලිත කරන්න ඕනේ ඔක්සිජන් මුලින්ම. එහෙනම් මම මේ පැත්තේදී
ඔක්සිජන් 7ක් වැඩි මේ පැත්තට අඩු පැත්තට. කොහෙටද? ඔක්සිජන් අඩු පැත්තට ජලය 7ක් දානවා. එහෙනම් අනිත් පැත්තට මාධ්‍ය ආම්ලික නිසා ඇති තරම් මෙයාගේ H+ ඉන්නවා. එහෙනම් ඉතින් ඔන්නෝම H+14ක් දාමු. ප්‍රතික්‍රියාව තුලිතයි. මෙච්චර අපිට ඕනේ මම මේ ඔයගොල්ලන්ට කොහොමද කරන්න කියන එක තමයි කියලා දුන්නේ. දැන් බලමු. K2Cr2O7 මවුල ගණන. K2Cr2O7 මවුල ගණන අපිට එනවා 0.02ක් ඉන්නේ 1000ක නම් අපිට අරන් තියෙන්නේ 25ක්. ඒ කියන්නේ ඔයාට එනවා 5 වතාවක් 10^4යි මවුල කියලා. බලන්න. සාන්ද්‍රණය කියන්නේ ඝන ඩෙසිමීටර් එකක ඉන්න මවුල ගාන. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000යි. එහෙනම් ඔයා දන්නවා මෙන්න මේ විදිහට ඝන සෙන්ටිමීටර් 1000ක මවුල 0.02ක් ඉන්නවා. ඒ වෙලාවට ඔයා 25ක ඉන්න ගාන හොයාගත්තා. හරි. දැන් මෙන්න ආයි අපි එනවා ස්ටොයිකියෝමීටියට. ගොඩක් අයට අමාරු මේක. හැබැයි මේක හරිම සිම්පල් දෙයක්. ඔන්න බලන්න. ක්‍රෝමේට් එකක් එක්ක Fe2+ ලා කීයක් ප්‍රතික්‍රියා කරනවද? 6ක් නේ. එහෙනම් මෙතන ක්‍රෝමේට්ලා 5 වතාවක් 10^4ක් ගිහිලා තියෙනවා. එහෙනම් අපි බලමු මේකට වැය වෙන Fe2+ මවුල ගණන. අනේ හරි ලේසියිනේ. කෝ 5 වතාවක් 6 කියන්නේ 30 වතාවක් 10^4යිනේ. හරි. එහෙනම් කීයද? 1ට 6. එයාගේදී 5ක් නම් මෙයාගේ 30යි. දැන් ඔන්න අපිට මේක වෙනුවට දාලා තියෙනවලු KMnO4 කියන කෙනා. KMnO4 ගේ Mn2+ කෙනා තමයි අපිට ඕනේ වෙන්නේ. MnO4- කියන කෙනා. MnO4- කියන කෙනා අපි ගම්මු Fe2+ එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් Fe2+ ඔයා දන්නවා දැන් කවුරු බවටදපත් වෙන්නේ? Fe3+ බවට. MnO4- කවුරු බවටදපත් වෙන්නේ? එයා ඔක්සිහරණය වෙලා Mn2+ වෙනවා. MnO4- ගේ මැංගනස්ගේ ඔක්සිකරණාංකය ධන 7යි. Fe2+ ගේදී ධන 2යි. Fe3+ ගේ ධන 3යි. Mn2+ ගේ ධන 2ක් වෙනවා. අනේ මෙන්න මේ Fe2+ Fe3+ එද්දී ඉලෙක්ට්‍රෝනයක් පිට කරද්දී MnO4- Mn2+ වෙන්න ඉලෙක්ට්‍රෝන 5ක් ගන්නවා. දැන් ඉලෙක්ට්‍රෝන බැලන්ස් කරන්න ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන බැලන්ස් කරන්න ඔයා 5න් වැඩි කරා. හරි. දැන් ඔන්න අපිට මෙයාගේදී Fe2+ මවුල ගන්න දන්නවා මෙන්න. Fe2+ මවුල ගන්න දන්නවා නම් ඔයාට MnO4- මවුල ගන්න බලමු. අවශ්‍යයි. ඇයි යත් එක්කමනේ ප්‍රතික්‍රියා කරන්න බලන්න කියලා තියෙන දේ. Fe2+ එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕනේ KMnO4 ගාන තමයි අහලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ 5ක් නම් MnO4- එයාගේදී 5න් එකක් වෙනවා. එහෙනම් ඔන්න එයා එනවා අපිට 6 වතාවක් 10^5ක් කියලා. දැන් ඔයා මවුල ගාන දන්නවා. එහෙනම් ඔයාට ඕකෙන් කෙලින්ම පරිමාව ගන්න පුළුවන්. ඔන්න බලන්න. අපිට කියලා තියෙනවා අවශ්‍ය MnO4 පරිමාව හොයද්දී, ඒ කියන්නේ KMnO4 පරිමාවම තමයි. KMnO4 පරිමාව ගත්තන් පස්සේදී ඔයා දන්නවා 0.02ක් ඉන්නේ 1000ක. එහෙනම් ඔයාගෙන් දැන් අහන්නේ 0.02 1000ක නම් මෙයාගේදී 6 වතාවක් 10^5ක් ඉන්නේ කීයකද කියලා. ඔන්න ඕක සුළු කරන් පස්සේ ඔයාට එනවා ඝන සෙන්ටිමීටර් 30ක් කියලා. එහෙනම් පරිමාව අපිට ඕනේ KMnO4 ඝන සෙන්ටිමීටර් 30ක්. උත්තරේ වෙනවා 5. එතකොට මම ඔයගොල්ලන්ට දැන් සාකච්ඡා කරා බහුවර්ණ කොටස් දෙකක්. ඊතුරු කොටස් ටික සාකච්ඡා කරන්න මම ආරාධනා කරනවා අපේ විරාජ් සර්ට. බොහොම ස්තුතියි ප්‍රභාත් සර්. මම ඔයාලට කියා දෙන්න යන්නේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ තියෙන්නේ මවුල භාග ආශ්‍රිත ගානක්. මුලින්ම ගානේ තියෙන්නේ ඇමෝනියම් නයිට්‍රේට් කැල්සියම් කාබනේට් ගේ මිශ්‍රණයක ඇමෝනියම් කාබනේට් මවුල භාගය දීලා තියෙනවා කීයක්ද 6න් 5ක් විදියට. එතකොට අපෙන් දැන් මේකේ අහන්නේ කැල්සියම් කාබනේට් වල මවුල භාගය කීයද කියලා.
හරි. අපි ගානේ මුලින්ම කියලා තියෙන්නේ ඇමෝනියම් නයිට්‍රේට් වල මවුල භාගය. මවුල භාගය කියන්නේ මුළු මවුල වලට ඇමෝනියම් නයිට්‍රේට් කියන එක්කෙනාගේ මවුල දරන අනුපාතය. ඒක අපිට දීලා තියෙනවා 6න් 5 කියලා. 6න් 5 කියන එක නිකන් තුල්්‍ය භාග වගේ. අපිට මෙහෙම ලියන්නත් පුළුවන් නේ. 10 බෙදීම 12 කියලා. එතකොට අපිට මේකේ එහෙම තුල්්‍ය භාග ආකාරයට ලියන්න පුළුවන් හින්දා අපිට ඇත්තටම මේ මිශ්‍රණයේ තියෙන ඇමෝනියම් නයිට්‍රේට් මවුල ගාන කියන එක n වලින් මම අර්ථවත් කරනවා මවුල ගාන කියන එක n කියන්නේ ඇමෝනියම් නයිට්‍රේට් මවුල ගාන කියන එක 5x කියලා ගන්න පුළුවන්. හරි. මම ඔයාලට කිව්වා මවුල භාගය කියන්නේ මුළු මවුල වලට දරන අනුපාතය. එතකොට මුළු මවුල කීයක් තියෙන්න ඕනද? 6x තියෙන්න ඕන. එතකොට n කැල්සියම් කාබනේට් ධන n ඇමෝනියම් නයිට්‍රේට් කියන එක්කෙනා තියෙන්න ඕන 5x ධන x තමයි එතකොට 6x කියන එක්කෙනා හැදිලා තියෙන්නේ. හරි. අපි එතකොට මේකේ කැල්සියම් කාබනේට් මවුල අනුපාතයක් දන්නෝ x කියලා ඇමෝනියම් නයිට්‍රේට් මවුල අනුපාතයක් දන්නෝ 5x කියලා. හරි. දැන් අපි මේකේ යන් මෞලික ස්කන්ධ වලට මොකෝ අපිට මවුල ගාන දන්න වගේම ස්කන්ධය හොයන්න මෞලික ස්කන්ධයෙන් ගුණ කරන්න වෙනවා. අපි ගමු කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය. සමානයි කීයද? කැල්සියම් කියන්නේ දීලා තියෙනවා 40යි. කාබන් 12යි. ඔක්සිජන් 16 3යි. එතකොට 40 ධන 12 ධන 48 සමානයි 100යි. 100යි ග්‍රෑම් මවුලයට. අපි දැන් කැල්සියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය හොයාගත්තා. අපි ඊළඟට යන් ඇමෝනියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය සමානයි ඇමෝනියම් වල n දෙකක් තියෙනවා. ඇමෝනියම් නයිට්‍රේට් n දෙකක් තියෙනවා. n කියන්නේ 14යි ප්ලස් හයිඩ්‍රජන් 4ක් තියෙනවා. ධන ඔක්සිජන් 3යි 48. 28 ධන 4 ධන 48 සමානයි 28 4 32යි 32 48 80යි. 80යි ග්‍රෑම් මවුලයට. හරි. අපි දැන් හොයාගත්ත කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය ඇමෝනියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය. අපි දැන් යන් හොයන්න ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය. ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය වෙනවා එතකොට m වලින් මම අර්ථවත් කරන ස්කන්ධය කියන එක ඒක සමානයි කීයද? 80 GMOL ඍණ එක ගුණ කිරීම මවුල ගාන 5x. මවුලයට මවුල කැපිලා ගිහිල්ලා 400යි x ග්‍රෑම් කියලා එනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් කැල්සියම් කාබනේට් වල ස්කන්ධය 100යි ග්‍රෑම් මවුලයට ගුණ කිරීම x මවුල සමානයි 100යි x ග්‍රෑම්. හරි. දැන් අපිට ස්කන්ධ ප්‍රතිශතයක් අහන්න. ස්කන්ධ ප්‍රතිශතය කියන්නේ ස්කන්ධ භාගයේ ගුණ කිරීම 100ට 100 කියන එකෙන් එන එක. එතකොට අපි දැන් දන්නෝ අපෙන් අහන්නේ කැල්සියම් කාබනේට් වල ස්කන්ධ ප්‍රතිශතය සමානයි කීයද? කැල්සියම් කාබනේට්ගේ ස්කන්ධය ධන කියන්නේ මුළු ස්කන්ධයට කැල්සියම් කාබනේට් දරන අනුපාතය කියන එක තමයි ඔය අහලා තියෙන්නේ. ඇමෝනියම් නයිට්‍රේට්. එතකොට අපිට මේකෙන් එනවා m කැල්සියම් කාබනේට් කියන එක්කෙනයි උඩට එනවා m කැල්සියම් කාබනේට් කියන එක්කෙනා. එතකොට අපිට ඒකෙන් එනවා කැල්සියම් කාබනේට් ස්කන්ධය 100යි x කියලා ආවා. ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය 400යි x කියලා ආවා. එතකොට ආයි උඩටත් එන්නේ 100යි x කියලා ගුණ කරනවා 100ට 100. සමානයි 100යි x බෙදීම 500යි x ගුණ කිරීම 100ට 100. සමානයි 1යට 5 ගුණ කිරීම 100ට 100 සමානයි 100ට 20යි. එතකොට මේකේ උත්තරය එනවා අපිට පළවෙනි උත්තරේ විදිහට තමයි ගානේ උත්තරය වෙන්නේ. අපි එහෙනම් යන් හතරවෙනි ගානට. හතරවෙනි ගාන තියෙන්නේ කැල්සියම් හා සෝඩියම් ලෝහ මිශ්‍රණයක ග්‍රෑම් 42ක්
ජලය ඝන ඩෙසිමීටර් 1ක ද්‍රාවණය කරායින් පස්සේ අපිට කියලා තියෙනවා හයිඩ්‍රජන් වායුව ග්‍රෑම් 0.5ක් පිට වුණා කියලා. එතකොට අපෙන් දැන් අහන්නේ මේ ද්‍රාවණයේ තියෙන pH අගය. pH අගය කියද්දි ඔයලට pH අගය පාඩම අහුවෙන්නේ 12 වෙනි ඒකකයේදී සමතුලිතතාවයේදී. අපි ඒකේ මම මේ ගානට අදාළව විතරක් pH වලදී ඕන වෙන සමීකරණ ටික මම ඔයාලට සරලව බෝඩ් එකේ ලියන්නම්. ඒකෙදි අපිට ඕන වෙනවා මුලින්ම pH. pH හොයන්නේ ඍණ ලඝු 10 පාදයට H3O+ aqueous සාන්ද්‍රණය කියන එක. ඒ කියන්නේ ද්‍රාවණයේ තියෙන H3O+ සාන්ද්‍රණය කියන එක තමයි අපිට එතෙන්දී ඕන වෙන්නේ. ඊට පස්සේ pOH මේකෙදි ඕන වෙන්නේ ඍණ ලඝු 10 පාදයට OH- සාන්ද්‍රණය කියන එක. ඊට අමතරව තව එක සමීකරණයක් ඕන සෙල්සියස් 25 දී මම මේ සමීකරණේ නිතරම තියෙන අරනම් බෝඩ් එකේ සෙල්සියස් 25 දී pH අගය ධන pOH කියන එක්කෙනා සමානයි 14යි. මේක මතක තියාගන්න සෙල්සියස් අංශක 25 දී. හරි. අපි දැන් ගානට අදාළ ටිකට යන්. ගානට අදාළව ওই සමීකරණ දෙක තමයි අපිට වැදගත් වෙන්නේ. හරි. අපිට මේක කියලා තියෙන්නේ මේ පොටෑසියම්ගේ සෝඩියම්ගේ මිශ්‍රණයක් තියෙනවා. ඒ මිශ්‍රණය ජලය ඝන ඩෙසිමීටර් 1ක ද්‍රාවණයට දානවා. ඒකේ තියෙන්නේ සෝඩියම් පොටෑසියම් කියන දෙක. මේ දෙක දැම්මෙන් පස්සේ අපි දන්නෝ සෝඩියම් පොටෑසියම් කියන්නේ ජලීය ද්‍රාවණ වලදී හොඳට ද්‍රාවණය වෙන හයිඩ්‍රජන් පිට කරමින් ද්‍රාවණය වෙන මේ ලෝහ දෙකක්. එතකොට අපි ඒකේ ප්‍රතික්‍රියාව වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2 තුලිත කරොත් මෙතනට දෙකක් දාන්න ඕන මෙතනටත් දෙකයි මෙතනටත් දෙකයි. එතකොට මෙන්න මේකේ භෞතික අවස්ථා ලියනවා නම් මෙහෙමයි. එතකොට ඊට පස්සේ තියෙනවා පොටෑසියම්. පොටෑසියමුත් මේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත වලටම ද්‍රාවණය වෙනවා. දෙකයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ධන H2 ගෑස්. මේකේ H2 ගෑස් කියන එක පිට වෙනවා. ඒතර පිට වෙන H2 ගෑස් අපිට දීලා තියෙනවා 0.5 ග්‍රෑම් කියලා. ඒතර අපි මේ පිට වෙච්ච H2 ගේ බර ගත්තෙන් පස්සේ ග්‍රෑම් 0.5ක් කියලා අරගන්නවා. අපිට දැන් මම මේකේ ඔයලට ගන්නවා සෝඩියම් නිසා පිට වෙච්ච H2 ප්‍රමාණය මවුල x කියලා. ඒ වගේම පොටෑසියම් නිසා පිට වෙච්ච ප්‍රමාණය මවුල y කියලා. ඔයලා හොඳටම දන්න දෙයක් තමයි ස්ටොයිකියෝමෙට්‍රියට අනුව මෙයා x නම් මෙයා 2x වෙනවා. මෙයා y නම් මෙයා 2y වෙනවා. එතකොට මේකේ අපි දන්නවා හයිඩ්‍රජන් ස්කන්ධය දීලා තියෙන 0.5යි කියලා. එතකොට අපි දන්නවා හයිඩ්‍රජන් මවුල ගාන තමයි x ධන y කියලා ගත්තේ. එතකොට x ධන y කියන එක සමානයි 0.5 බෙදීම 2යි මවුල. මේකෙන් ආව අපිට ද්‍රාවණයෙන් පිට වෙච්ච හයිඩ්‍රජන් මවුල ගාන කියන එක. එතකොට දැන් අපිට ද්‍රාවණයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන ගත්තොත් ඒ කියන්නේ දෙකෙන්ම අපි දන්නෝ මේව ජලයේදී පූර්ණව විඝටනය වෙලා අපිට pH අගය හොයන්න ඕන වෙන OH- කියන එක ලබා දෙනවා සම්පූර්ණයෙන්ම. එතකොට එයාගෙන් ලැබෙන OH- ප්‍රමාණය 2x. කාගෙන්ද පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන මවුල ප්‍රමාණය 2y. එතකොට මේ දෙන්න සමාන වෙන දෙවාරයක් x ධන y. මේ මොකද්ද අපි ලියන්නේ OH- මවුල. OH- මවුල ගාන කියන එක තමයි එළියන්නේ. එතකොට ඒක අපිට එනවා දෙවාරයක් x ධන y කියන එක අපි මෙතන හෙව්වා 0.5යි බෙදීම 2යි මවුල. එතකොට ආව අපිට 0.5යි මවුල. හරි. දැන් අපි ද්‍රාවණයේ තියෙන මුළු OH- මවුල ගාන කියන එක නා දන්නවා. ඒකෙදි දැන් අපි OH- මුළු මවුල ගාන දන්නව නම් අපිට සාන්ද්‍රණය හොයන්න තියෙන්නේ ඒකට මොකක්ද ඕන වෙන්නේ? අපි දන්නවා ඝන ඩෙසිමීටර් 1යි. ඒ කියන්නේ මවුල ගානම තමයි කෙලින්ම සාන්ද්‍රණය බවට පත් වෙන්නේ. ඒ හින්දා OH- සාන්ද්‍රණය ඔයාලා දන්න සාන්ද්‍රණය කියන එක කොටු අරහණෙන් අර්ථවත් කරනවා. ඒතකොට 0.5 මවුල බෙදීම 1යි ඝන ඩෙසිමීටර් කියන එකෙන් තමයි එන්නේ සමානයි 5 ගුණ කිරීම 10 ඍණ 1යි මවුල dm ඍණ 3 තමයි අපේ OH- සාන්ද්‍රණීය විදියට එන්නේ. හරි.
දැන් අපිට OH- සාන්ද්‍රණය දෙන්නා. අපි මම ඔයාලට මුලින් ලිව්ව සමීකරණයක් මෙන්න මෙහෙම POH කියන එක න හොයන්න පුළුවන්. ඍණ ලඝු 10 පාදයට 5 ගුණ කිරීම 10 ඍණ 1 කියලා. ඒකෙන් අපිට ගන්න පුළුවන් ඍණ ලඝු මේක ලියන්න පුළුවන් ඍණ 1 ධන ලඝු 10 පාදයට 5 කියන එක. log 10 පාදයට 5 කියන්නේ 0.6990. එතකොට සමානයි එකෙන් 0.6990ක් අඩු කරාම එනවා 0.30යි 10යි. එතකොට අපිට POH ආව 30යි 10 කියලා. එතකොට මම ඔයාලට මුලින් කිව්වා මෙන්න මේ සමීකරණය අපිට වැදගත් වේවි කියලා. ඒ සමීකරණේ අපි මෙතනට ආදේශ කළා ගන්නෙ මොකද්ද? pH අපෙන් අහලා තියෙන්නේ. එතකොට 14න් අඩු කරන්න ඕන POH කියන එක සමානයි 14 අඩු කිරීම POH කියන්නේ 0.310. 0.310ක් අඩු කරා. එතකොට අපිට උත්තරේ එනවා 13.6990. එතකොට අපේ උත්තර විදියට දීලා තියෙනවා මේකේ 13.7 කියලා. එතකොට ඒක තමයි මේකට ගොඩාක්ම ආසන්න පිළිතුර විදියට අපිට බාර ගන්න වෙන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. හරි. ඊළඟ ප්‍රශ්නේ විදියට තියෙනවා අපිට මොකද සාන්ද්‍රණය 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට වෙච්ච කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකුත් සාන්ද්‍රණය 0.1ක් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකුත් පරිමා දෙක වෙනස් විදියට. එතකොට මේකේ අපිට කියලා තියෙන්නේ ද්‍රාවණයක් තියෙනවා ඒකේ කැල්සියම් ක්ලෝරයිඩ් තියෙනවා සාන්ද්‍රණය 0.1යි මවුල ඝන ඩෙසිමීටර් පරිමාව v. එතකොට අපි ඊළඟ ද්‍රාවණයේ තියෙනවා ඒකේ තියෙන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් ඒකේ සාන්ද්‍රණය 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට පරිමාව 3යි v. හරි. අපි දැන් මේකේ අපෙන් අන්තිමට අහලා තියෙන්නේ මේ දෙක මික්ස් කරනවා. ඒ කියන්නේ එකතු කරනවා. එකතු කරාම හැදෙනවා මෙන්න මෙහෙම 4යි v ක පරිමාවක ද්‍රාවණයක්. මේ ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය තමයි අපෙන් අහලා තියෙන්නේ. හරි. එතකොට ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය අපිට හොයන්න පුළුවන්. පළවෙනි මේක මම A කියලා ගන්නවා මේක B කියලා ගන්නවා. A ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් අයන මවුල ගාන B ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් අයන මවුල ගාන ඒ දෙන්නම නේද මේ 4යි v කියන එකේ තියෙන්නේ. එතකොට මේකෙන් අපි හොයමු කැල්සියම් ක්ලෝරයිඩ් කියන එක්කෙනා ධන Cl- විදියට තමයි ද්‍රාවණයේ තියෙන්නේ. එතකොට මේකෙන් එනවා ක්ලෝරයිඩ් අයන මවුල දෙකක්. අපි බලමු ක්ලෝරයිඩ් අයන මවුල ගාන කැල්සියම් ක්ලෝරයිඩ් ගෙන් ලැබෙන මවුල සමානයි 0.1 බෙදීම 1000 ගුණ කිරීම v. මේක සමානයි පුළුවන් තරම් ඔයාලා 10 බල වලින් තියාගන්න. එතකොට ගැටලු විසඳීම ලේසි. v ගුණ කිරීම 10 මෙතනින් 10 ඍණ එකක් එනවා යට 10 ඍණ 3ක් එනවා. එතකොට 10 ඍණ 4ක් එනවා. මවුල. හැබැයි මේකේ බලන්න කැල්සියම් ක්ලෝරයිඩ් තමයි මේ පරිමා මේ මවුල ගාන එන්න ඕන. ඒකෙන් ක්ලෝරයිඩ් අයන කියන ඒවා ඒ වගේ දෙගුණයක් තියෙනවා. එතකොට සමානයි 2යි v ගුණ කිරීම 10 ඍණ 4යි මවුල. පැහැදිලි නේද? ඊට පස්සේ තියෙන්නේ B ද්‍රාවණින් ක්ලෝරයිඩ් මවුල ගාන සමානයි. ඒකෙත් 0.1යි සාන්ද්‍රණය තියෙන්නේ 10යි. හැබැයි ඒකේ පරිමාව මේ පරිමාවකේ 3 ගුණයක්. එතකොට 3යි v කියලා එන්නේ. එතකොට අපිට උත්තරේ එනවා 3යි v ගුණ කිරීම 10 ඍණ 4යි මවුල කියලා. එතකොට අපි දැන් දන්නෝ මේ ද්‍රාවණයේ තියෙන මුළු ක්ලෝරයිඩ් මවුල ගාන මුළු ක්ලෝරයිඩ් මවුල සමානයි කීයද? 2යි v ගුණ කිරීම 10 ඍණ 3 ධන 3 4 ධන 3යි v ගුණ කිරීම 10 ඍණ 4 සමානයි 5යි v ගුණ කිරීම 10 ඍණ 4යි මවුල. හරි. අපි දැන් හොයාගත්ත 4යි v පරිමාවක තියෙන මුළු ක්ලෝරයිඩ් අයන මවුල ගාන. එතකොට අපි අපෙන් අහන්නේ මුළු ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය. ඒක අපිට එනවා එතකොට මුළු ක්ලෝරයිඩ් සාන්ද්‍රණය කියන මම ඉස්සෙල්ලත් කිව්ව කොටු වරහණෙන් කියන්නේ සාන්ද්‍රණය කියන එක. එතකොට එන්නේ 5යි v ගුණ කිරීම 10 ඍණ 4යි මවුල තියෙන්නේ 4යි v බෙදීම 1000ක ඝන ඩෙසිමීටර් වල. එතකොට අපි දන්නවා v ට v කැපෙනවා
1000 උඩට ගියාම 10 3 විදියට යන්නේ. එතකොට උත්තරේ එන්නේ 5 බෙදීම v වරක් 10 ඍණ 1යි මවුල ඝන ඩෙසිමීටරයට. එතකොට 5 බෙදීම 4. 5 බෙදීම 4යි කියන්නේ 5ට 4 1යි 1.25යි. 10 ඍණ 1කින් ගුණ ගන්න හින්දා 0.125යි මවුල ඝන ඩෙසිමීටරයට. අන්න එතකොට මේක අපිට උත්තරේ විදියට දීලා තියෙන්නේ 4 වෙනි උත්තරේ තමයි මේ බහුවර්ණ ගානට එන්නේ. හරි. අපි ඊළඟට තියෙන්නේ රචනා ප්‍රශ්නයක්. ඒ රචනා ප්‍රශ්නය සාකච්ඡා කරන්න ප්‍රභාත් සර්ට ආරාධනා කරමු. හරි ළමයි. ඔන්න බලන්නකෝ ලස්සන රචනා ගානක් තියෙනවා. කො බලන්න. මෙන්න මේ ගාන සාමාන්‍යයෙන් විභාගයේදී ඕගොල්ලන්ට එන જાතියේ ගානක් පියවර විදිහට තියෙන ගානක්. බලන්නකො තියෙන දේවල් ඔන්න ඔය ද්‍රාවණේ අනුමාපන ගානක්. අනුමාපන ගණන් වලදී මේ වගේ පියවර විදිහට එද්දී අපිට ඒක පියවරෙන් පියවර ලස්සනට හදාගෙන යන්න පුළුවන්. ඔන්න ඔය x කියන ද්‍රාවණයේ Fe2+ බේරියම් 2+ ඒ වගේම NO3- කියන තුන් දෙනාම ඉන්නවා. දැන් ඔන්න x කියන කෙනාගේ කවුරුද ඉන්නේ? බේරියම් 2+ ඉන්නවා. NO3- ඉන්නවා. තව Fe2+ ඉන්නවා. අපිට ඔන්න ක්‍රම වලට දාලා තියෙනවා මේක හදන විදිය. මතක තියාගන්න මේක අනුමාපනයක්. එතකොට මේ අනුමාපනයේදී ඒ අවශ්‍ය ක්‍රමයෙන් ක්‍රමයට අපි ගාන පියවරෙන් පියවර කරගෙන යන්න ඕනේ. හරි. පළවෙනියෙන්ම ක්‍රමය. මේ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 25ක් ගන්නවලු. දැන් ඔය ගන්න ඝන සෙන්ටිමීටර 25ට දාලා තියෙනවලු තනුක H2SO4. දැම්මහම අවක්ෂේපයක් එනවලු 0.233 ස්කන්ධවල ඒ අවක්ෂේපේ පෙරලා වියලලා ගත්තොත්. දැන් බේරියම් කියන කෙනා මෙතන ඉන්නවා. බේරියම් 2+ කියන කෙනා ජලීය ද්‍රාවණයේදී H2SO4 දැම්මහම ඔයාට බේරියම් සල්ෆේට් බවට පත් වෙනවා. ඔයා මතක තියාගන්න මෙන්න මේ දෙවෙනි කාණ්ඩය එහෙම නැත්නම් S ගොනුවේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල කැල්සියම් 2+, ස්ට්‍රොන්චියම් 2+ වගේම බේරියම් 2+ වගේ කට්ටිය තනුක H2SO4 දැම්මහම අවක්ෂේප වෙනවා. ඒ වගේ තමයි මේක පොදුම කෙනෙක් තනුක අම්ල හමුවේදී අවක්ෂේප නොවන බේරියම්ගේ එකම අවක්ෂේපය ද්‍රාවණය නොවන බේරියම්ගේ එකම අවක්ෂේපය බේරියම් සල්ෆේට්. හරි. දැන් එහෙනම් මෙන්න මේ බේරියම් සල්ෆේට් කියන කෙනා ගත්තන් පස්සේදී ඔයාලට දීලා තියෙනවා එයාගේ ස්කන්ධය. මෙන්න බලමු බේරියම් සල්ෆේට් මවුල ගාන. දැන් අපි ඉගෙන ගත්තා මේ කවුද ඉන්නේ? මේ ඉන්නේ බේරියම් සල්ෆේට්. එහෙනම් අවක්ෂේපයේ බේරියම් සල්ෆේට් නම් ඔයා දන්නවා බේරියම් සල්ෆේට් මවුල ගාන. දැන් මෙන්න මෙහෙම මෙයාගේ මෞලික ස්කන්ධය හොයන්න පුළුවනි. ඒ ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදුවොත් ඔයාට බේරියම් සල්ෆේට්ගේ මවුල ගාන ගන්න පුළුවන්. දැන් බේරියම් සල්ෆේට්ගේ මෞලික ස්කන්ධය 233යි ග්‍රෑම් මවුලයට. මේවා සාමාන්‍යයෙන් පොදුවේ ඔයාලා ගණන් හදලා මතක හිටින දේවල්. එතකොට ගොඩාක් ගණන් වල හැම විභාගයකදීම වගේ බේරියම් සල්ෆේට්ගෙන් ගාණක් ගොඩක් වෙලාවට එනවා. එතකොට බේරියම් සල්ෆේට්ගේ මෞලික ස්කන්ධය අපිට 233ක් විදියට මතක තියෙන දෙයක්. එහෙනම් මෙන්න මේ බේරියම් සල්ෆේට්ගේ මවුල ගාන උන්නාට එනවා 0.001යි මවුල. අනේ දැන් ඔයා මේ 25ක් ගත්තේ. ඒ 25 බේරියම් සල්ෆේට් මවුල ගාන කොච්චරක් ආවද කියලා දන්නවා. දැන් බේරියම් සල්ෆේට් දන්නවා නම් මේ බලන්න බේරියම් සල්ෆේට් එකක් ඇතුලේ බේරියම් 2+ එකයි. ඔන්න බේරියම් 2+ ඔයාට මවුල ගානක් ගන්න පුළුවන් ඒ බේරියම් සල්ෆේට් ගානමයි. බලන්න ලස්සනයි. දැන් මෙන්න මෙහෙම බේරියම් 2+ මවුල ගාන දන්නවා නම් ඔයාට බේරියම් 2+ ගේ සාන්ද්‍රණය හොයන්න පුළුවන්. මවුල 0.001ක් තිබ්බේ කීයකද? 25ක. ඇයි 25යි ගන්නෙ? එහෙනම් 0.001ක් ඉන්නේ ඝන සෙන්ටිමීටර 25ක. අපිට ඕනේ 1000ක කොච්චරක්ද ඉන්නේ කියලා.
එහෙනම් ඔයාට එනවා 0.04යි මවුල ඝන ඩෙසිමීටරයට. පළවෙනි කෑල්ල අවසానයි. හරි. දැන් ඔන්න දෙවෙනි ක්‍රමයට ගමු. දැන් මෙන්න මේ අවක්ෂේපයේ පෙරවලු. හරි. දැන් මෙන්න මෙතන තනුක H2SO4 දැම්මෙන් පස්සේ තමයි ඔයාට අවක්ෂේපයක් ආවේ. දැන් මේ අවක්ෂේපයේ පෙරලා ද්‍රාවණයක් ගත්තලු. දැන් ඔයාට මෙතන සල්ෆේට්ලා සේරම අපි අවක්ෂේප වුණා කියලා ගන්නවා. සල්ෆේට්ලා සේරම අවක්ෂේප වුණා කියන්නේ මෙන්න මෙතන දැන් ඉතුරු වෙන්නේ කවුද? NO3- කියන කෙනෙක් ඉතුරු වෙනවා. තව කවුද ඉතුරු වෙන්නේ? Fe2+ කියලා කෙනෙක් ඉතුරු වෙනවා. තව ඔන්න අර කලින් තිබ්බ H+ උත් ඕකේ තියෙනවා නේද? හරි. අපිට අවශ්‍ය වෙන්නේ මේ ටිකනේ. දැන් මෙන්න මේක ගත්තන් පස්සේදී ඔයාලට NO3- Fe2+ ඉන්න ඔය ද්‍රාවණයට ඔය පෙරණයට දාලා තියෙනවලු KMnO4. දැන් KMnO4 ගෙදි මෙන්න මේ KMnO4 ඇතුළේදී මැංගනස්ගේ ඔක්සිකරණාංකය -7යි. මැංගනස්ට පෙන්වන්න පුළුවන් උපරිම ඔක්සිකරණාංකය තමයි මේ -7. ඒ කියන්නේ මෙයාට මීට වඩා ඔක්සිකරණය වෙන්න බෑ. මෙයා ඔක්සිහරණය වෙන්නේ. මෙයා ඔක්සිහරණය වෙලා Mn2+ බවට පත් වෙලා අනිත් කට්ටිය ඔක්සිකරණය කරනවා. ඒ කියන්නේ මෙයා ප්‍රබල ඔක්සිකාරකයක්. හරි. එහෙනම් මේ KMnO4 ගේ අපි MnO4- කියන කෙනා ගමු. දැන් මම ආයෙ පාරක් මේක සාමාන්‍ය කෙටි ක්‍රමයට හදන්නේ. MnO4- කියන කෙනා Fe2+ එක්ක ප්‍රතික්‍රියා කරොත් Fe2+ කවුරු බවටද පත් වෙන්නේ? යකඩවල උපරිම ඔක්සිකරණාංකය වෙන ධන 3ට. MnO4- කවුරු බවටද පත් වෙන්නේ? Mn2+ බවට යා පත් වෙනවා. දැන් අනේ මේ MnO4- ගේ ඔක්සිකරණාංකය ධන 7යි මම කලින් කියලා දුන්නා ඔයාට මේගොල්ලන්ගේ ඔක්සිකරණාංක ඒගොල්ලන්ගේ ආරෝපණයට සමානයි. ඔන්න යකඩ ඉලෙක්ට්‍රෝන Fe2+ Fe3+ එද්දී ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. MnO4- MnO2+ එද්දී ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්නවා. දැන් අනේ අපි ආම්ලික මාධ්‍යයන්නේ. එහෙනම් ඔක්සිජන් අඩු පැත්ත අරගෙන ඒ පැත්තට ජලය 4ක් දානවා. අනිත් පැත්තට ඇති තරම් H+ අපිට ඉන්නවා. ඇති තරම් H+ ඉන්න නිසා අපිට ඔන්න අනිත් පැත්තට H+ 8ක් දාලා තුලිත කරන්න පුළුවනි. දැන් බලමු. කොච්චර KMnO4 ප්‍රමාණයක් ගියාද කියලා. ඔයාලට දාලා තියෙන්නේ බියුරෙට්ටු පාඨාංකය. හරිද? ඒ කියන්නේ ඔයා දැන් දන්නවා මෙයාගේදී බියුරෙට්ටුවෙන් දාන්නේ සාන්ද්‍රණය දන්න කෙනා. සාමාන්‍ය අනුමාපනයකදී. එහෙනම් ඔයාට KMnO4 මවුල ගාන විදියට ගන්න පුළුවනි 0.02ක් ඉන්නේ 1000ක නම් ඝන සෙන්ටිමීටර 50ක් කියලා. මෙන්න මේ ක්‍රමයට ගියා නම් හරි. ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000යි. එහෙනම් 1000ක ඉන්නේ 0.02යි නම් අපිට ගිහිල්ලා තියෙන්නේ 50යි. හරි. එහෙනම් මෙන්න මෙතෙන්ට ඔයාට එනවා එයාගේදී එක වතාවක් 10 3යි මවුල කියලා. කීයද? එක වතාවක් 10 3යි මවුල කියලා. දැන් ඔන්න ඔයා KMnO4 ගාන දන්නවනේ. ඒ කියන්නේ ඔයාට Fe2+ ගාන ගන්නට පුළුවනි. දැන් එහෙනම් අපි දෙවෙනි ක්‍රමයට යමු. දෙවෙනි ක්‍රමයට යවා මෙන්න මේ අවක්ෂේපයේ පෙරලා පෙරණයක් ගන්නවලු. අන්නේ පෙරණයට 0.02යි KMnO4 දාලා තියෙනවා. මේ බලන්නකො මෙතනදී සල්ෆේට්නේ අවක්ෂේප උනේ. සල්ෆේට් අවක්ෂේප වුණා නම් ওই පෙරණය ගත්තන් පස්සේ ඊළඟට පෙරණේ NO3- Fe2+ ඉන්නවා. දැන් ඕකට දානවලු 0.02යි KMnO4 50ක්. හරි. දැන් මේ විදිහට 0.02යි KMnO4 දැම්මන් පස්සේ මෙතන අයන දෙකක් ඉන්නවා. මේ අයන දෙකෙන් නයිට්‍රේට් කියන කෙනාගේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 5යි. එයාට ඊට වඩා ඔක්සිකරණය වෙන්න බෑ. එහෙනම් ඔක්සිකරණය වෙන්න පුළුවන් එකම කෙනා Fe2+. එයාට ෆෙරස් ඉන්න කෙනා ෆෙරික් බවට පත් වෙන්න පුළුවන්. හරි. දැන් KMnO4 ප්‍රබල ඔක්සිකාරකයක්. ඒ කියන්නේ මේ MnO4- ගේ ඔක්සිකරණාංකය ධන 7යි. එයාට අනික් කට්ටිය ඔක්සිකරණය කරන්න පුළුවන්. දැන් ඔන්න Fe2+ කියන කෙනා MnO4- එක්ක Fe3+ එන්නේ. දැන් MnO4- කියන කෙනා Mn2+ බවට පත් වෙනවා.
එතකොට මැංගනස්ගේ ඔයා කලින් ඉගෙන ගත්තා මැංගනස්ගේ ඔක්සිකරණාංකයේ ධන 2යි ෆෙරස්ගේ ධන 2ක් වෙනවා. දැන් ඔන්න Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා MnO4- Mn2+ එද්දී ඉලෙක්ට්‍රෝන 5ක් අරගන්නවා. දැන් මෙන්න මෙතනදී අපිට ඉලෙක්ට්‍රෝන සමාන කරන්න එයාව 5න් වැඩි කරන්න පුළුවන්. දැන් අපි ඔයාගේ ඔක්සිජන් තුලිත කරමු ආම්ලික මාධ්‍යක නම් ඔක්සිජන් අඩු පැත්තට අඩු ප්‍රමාණයට ජලය දාලා අනිත් පැත්තට H+ දාන්න පුළුවන්. හරි. ඔන්න දැන් කෙටි ක්‍රමයෙන් මෙයාගේ ආරෝපණ තුලිත කරා. දැන් ඔන්න අපි බලමු මෙන්න මෙයාගේදී වැයවන MnO4- මවුල ගාන. වැයවන MnO4- මවුල ගාන ගත්තොත් ඔයාට 1000ක 0.02ක් නම් ඒකෙන් 50ක් කියලා එනවා. ඔන්න යාට එනවා MnO4- මවුල ගාන එක වතාවක් 10 3ක්. හොඳට බලා ගන්න මේක හොඳට මතක තියාගන්න. හරි ලේසි. ඝන සෙන්ටිමීටර් 1000ක 0.02ක් නම් 50ක කීයද? ඔය විදිහට ඔයාට ෂණිකව සාන්ද්‍රණ හොයන්න පුළුවන්. ඒ වගේම මවුල හොයන්නත් පුළුවන්. දැන් ස්ටොයිකියමිතිය බලන්න. MnO4- ගේ එකක් එක්ක Fe2+ පහක් ප්‍රතික්‍රියා කරනවා. අනේ ඔන්න ඔයාට Fe2+ මවුල ගාන ගන්න පුළුවන් MnO4- වගේ පහයි. බලන්නකො කොච්චර ලේසිද කියලා. එහෙනම් මෙන්න මෙතනදී පහ වතාවක් 10 ඍණ 3ක් කියලා එනවනේ. දැන් ඉතින් පරිමාව ඕනි මේ බලන්න අමතක වෙනොත් මෙන්න මෙතනදී පෙරණයක් ගන්නේ ඒ පෙරණයේදී ඔයාට පරිමාව විදිහට ගත්තන් පස්සේදී මේ පෙරණයේ පරිමාව එහෙම පටලව ගන්න එපා. අපි ගන්නේ මුලදීම කීයකද Fe2+ හිටියේ කියලා. දැන් පෙරණයට H2SO4 දැම්මහම ඔයාට හිතෙනවා H2SO4 නිසා තව පරිමාවක් එයි කියලා. හැබැයි අපි මෙතනදී මේ Fe2+ හිටියේ මුලම 25. එතකොට ඔයා එහෙම පටල ගන්න නැතුව ඔයා මතක තියාගන්න ඕනේ මේ මුල් ද්‍රාවණයට තමයි අපි සාන්ද්‍රණය කියන්නේ කියලා. එහෙනම් මේ ඉන්නේ 25ක හිටපු Fe2+. එහෙනම් ඔන්න Fe2+ aqueous ගේ සාන්ද්‍රණය අපිට කියන්න පුළුවන් පහ වතාවක් 10 ඍණ 3ක් ඉන්නේ ඝන සෙන්ටිමීටර් 25ක අපිට ඕන කීයද? 1000ක. එහෙනම් ඔයාට එනවා 0.2 මවුල ඝන ඩෙසිමීටරයට කියලා. හා. දැන් ඔන්න ක්‍රම දෙකක් ඉවරයි. දැන් යන්නකො තුන්වෙනි ක්‍රමයට. තුන්වෙනි ක්‍රමයේදී ඔයාට දීලා තියෙනවා x කියලා ද්‍රාවණය ආයෙත් 25ක් අරන් තියනවලු. හරි අපි මුලින් ඉඳන්ම දැන් හදාගෙන යන්න. x 25කට NaOH වැඩිපුර දැම්මලු. ඔය විදිහට NaOH වැඩිපුර දාලා ඇලුමිනියම් කුඩුත් එක්ක ප්‍රතික්‍රියාවක් කරනවලු. මෙන්න මේ විදිහට ඇලුමිනියම් කුඩුත් එක්ක ප්‍රතික්‍රියා කරන් පස්සේ පිට වෙනවලු ඇමෝනියා වායුව. මෙන්න මේ ඇමෝනියා වායුව HCl එක්ක අනුමාපනය කරාලු. HCl වලට අවශෝෂණය වෙන්න දැම්මලු. බලන්න මේ හොඳට මේක ගොඩක් කට්ටිය වරද්ද ගන්න පොයින්ට් එකක්. ඇලුමිනියම් කියන කෙනා මෙන්න මෙතන හිටපු නයිට්‍රේට් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඇලුමිනියම් නයිට්‍රේට් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා බවට පත් වෙනවා. එතකොට ඇලුමිනියම් කියන කෙනා භාෂ්‍යක මාධ්‍යයක් හොඳට මතක තියාගන්න ඇලුමිනියම් 3+ හදන්නේ ඇලුමිනේට් හදන්නේ. ඒ කියන්නේ AlO2-. හරි. දැන් ඔයා මේකේදී භාෂික මාධ්‍යයේදී ඇලුමිනියම් ඔක්සිකරණාංකයේ 0යි නයිට්‍රේට් උපරිම ඔක්සිකරණාංකය ඉන්නේ ධන 5යි. එතකොට මෙන්න මේ NH3 කියන කෙනා ඍණ 3කත් AlO2- ගේ ඇලුමිනියම් ධන 3ත් ඉන්නවා. මෙන්න නයිට්‍රේට් ඇමෝනියා වෙද්දී ඉලෙක්ට්‍රෝන 8ක් අරගන්නවා. ඇලුමිනියම් ඇලුමිනේට් වෙද්දී ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරනවා. දැන් දෙකම බැලන්ස් කරන්න අපි මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන සමාන වෙන්න දෙපැත්ත මාරු කරලා වැඩි කරන්න. හරි. එහෙනම් මෙන්න මෙතනදී ඔයාට මෙන්න මෙයාගේදී දැන් මාධ්‍ය භාෂ්මිකයි තුලිත කරන්න යන්නේ. මේකත් ගොඩක් අයට අමාරු එකක්. ගොඩ කාලකේ විභාගයට ආවේ නැති එකක්. හොඳට බලා ගන්න තුලිත කරන හැටි. මාධ්‍ය භාෂ්මිකයි මාධ්‍ය භාෂ්මික නම් මේ මාධ්‍යයේදී
තුලිත කරද්දී ඔක්සිජන් වැඩි පැත්ත හොයාගන්න. මේන් බලන්න 3 වතාවක් 3 9යි 8 වතාවක් 2 16යි. අනේ මෙන්න මේ පැත්තේ ඔක්සිජන්ලා 7ක් වැඩි. දැන් ඔක්සිජන් වැඩි පැත්තට භාෂ්ක මාධ්‍යයේදී වැඩි ඔක්සිජන් ගානට සමානව ජලය දාන්න. හරි. අනිත් පැත්තට යාව ඩබල් කරලා OH- දාන්න. මොකද්ද කරන්නේ ඩබල් කරලා. දැන් ඔක්තනින් අපි සතුටු වෙලා හරියන්නේ නැහැ. ඇයි මේ බලන්න හයිඩ්‍රජන් බලන්න මෙතනදී මෙන්න 14යි මෙතන 3 වතාවක් 3 9යි මෙතන 14ක් වෙනම තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙතනදී අපිට හයිඩ්‍රජන්ලා 9ක් වැඩි. හයිඩ්‍රජන්ලා 9ක් වැඩි නිසා අපි මෙන්න මේ පැත්තට OH- 9ක් දානවා. බලන්න භාෂික මාධ්‍යකදී නම් හයිඩ්‍රජන් තුලිත කරද්දී OH- වැඩි පැත්තට දාන්න අපිට පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඒ පැත්තට 9යි OH- දැම්මෙන් පස්සේ මේ පැත්තට අපි 9යි H2O ලික්විඩ් දාන්න පුළුවන්. දැන් ඔයාට මෙන්න මෙතනදී තුලිත කිරීමක් කරන්න පුළුවන්. බලන්න අවසානයේදී අපිට සමීකරණ ලියන්න පුළුවන් මේවා බැලන්ස් කරලා 5යි OH- AQ+ ධන 2යි H2O ලික්විඩ් ධන එයාගේදී 8යි ඇලුමිනියම් සොලිඩ් ධන 3යි NO3- AQ+ 3යි Na3 ගෑස් ධන මෙන්න මෙතනදී 8යි AlO2- AQ+ ධන ඔයාලට මෙන්න මෙතනදී එච්චරයි 8යි AlO2- AQ+ බවට පත් වෙනවා. හරි. දැන් ඔන්න ඔතනදී ඔය පිටවන ඇමෝනියා වායුව අරගෙන HCl ට අවශෝෂණය කරාලු. මේක ඇමෝනියා හඳුනා ගැනීමේ හොඳ පරීක්ෂාවක්. ඇමෝනියා HCl එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ් සුදු පාට දුමාරයක් හදනවා. මොකද හදන්නේ? ඇමෝනියම් ක්ලෝරයිඩ් සුදු පාට දුමාරයක් හදනවා. හරි. අපි මෙන්න මෙහෙම හිතමු. දැන් මෙන්න මෙතනදී යොදපු නයිට්‍රේට් මවුල ගාන අපි දන්නවා. යොදපු නයිට්‍රේට් මවුල ගාන අපි දන්නේ. අපි හිතමු නයිට්‍රේට් මවුල ගාන සිම්පල් A කියලා. එහෙනම් ඇමෝනියත් කොච්චරක් එනවද? ඇමෝනියත් සිම්පල් A. 3ට 3 ස්ටොයිකියෝමිතිය. එහෙනම් නයිට්‍රේට් ගානයි ඇමෝනියා ගානයි සමානයි. ඇමෝනියා සිම්පල් A නම් HCl වැය වෙන්න ඕනේ සිම්පල් A ප්‍රමාණයක්. හරි. දැන් ඔන්න HCl ටිකක් ඉතුරු වෙනවලු. බලමු. අපි දැමු HCl ගාන බලමු. දැමු HCl මවුල ගාන ඉන්නවා 0.1ක් ඉන්නේ 1000ක නම් අපිට 50ක් දාලා තියෙනවා. ඒ කියන්නේ 5 වතාවක් 10^3යි මවුල. දැන් මේ ඉතිරි වෙන HCl එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනුමාපනය කරනවලු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි HCl එකතු වෙලා NaClුයි H2Oයි ලබා දෙනවා. හරි. දැන් එහෙනම් ඔන්න ඔයාට දාලා තියෙනවා දෙවෙනි අවස්ථාවේදී යෙදූ NaOH මවුල ගාන. කො බලන්නකෝ යෙදූ NaOH මවුල ගාන තියෙනවා 0.1ක් ඉන්නේ 1000ක නම් ඒකෙන් 20ක් වැය වෙලා තියෙනවා. එහෙනම් 2 වතාවක් 10^3යි මවුල. දැන් දැමූ ගානෙන් ඉතිරි වෙලා තියෙන ටික තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ ඉතිරි වෙලා තියෙන ගාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් ඔයාට මෙන්න මෙතනදී Na3 එක්ක ප්‍රතික්‍රියා කළ HCl මවුල ගාන ගන්න පුළුවන්. Na3 එක්ක ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගාන එතකොට දැම්ම 5 වතාවක් 10^3ක්. එහෙනම් NaOH එක 3 වතාවක් 10^3ක් ප්‍රතික්‍රියා කරා 2 වතාවක් 10^3ක් ප්‍රතික්‍රියා කරා නම් ඉතිරි වෙනවා 3 වතාවක් 10^3ක්. මේ බලන්නේ HCl ගානම තමයි ඇමෝනියා. ඇමෝනියා ගානම තමයි නයිට්‍රේට්. එහෙනම් ඔන්න අපිට මෙයාගේදී නයිට්‍රේට් මවුල ගාන ගන්න පුළුවන් කීයද? නයිට්‍රේට් මවුල ගාන 3 වතාවක් 10^3යි. දැන් අනේ අපිට ඔහොමම නයිට්‍රේට්ගේ සාන්ද්‍රණය ගන්න පුළුවන්. නයිට්‍රේට්ගේ සාන්ද්‍රණය ඔයාට 3 වතාවක් 10^3ක් ඉන්නේ 25ක නම් අපිට ඕනේ 1000ක. එහෙනම් ඔයාට එනවා මෙන්න මේකේදී 0.1යි 2යි මවුල
ඝන ඩෙසිමීටරයට කියලා. කීයද? 0.12 මවුල ඝන ඩෙසිමීටරයට කියලා. ඒකට මේ විදිහට ලස්සන්ට පියවරෙන් පියවර එකින් එක එයාගේ මවුල සංඛ්‍යා හොයාගෙන යන්න පුළුවන්. එතකොට අද අපි මේකෙන් සාකච්ඡා කරා අනුමාපන ගැටලුවක් වගේම ස්ටොයිකියෝමිතිය ගැටලුවක් කොහොමද හදන්නේ කියලා. එතකොට ලබන සතියේදී අපි ඔයාලට ශක්ති විද්‍යාවට අනුරූප ගැටලු වගේම එන්ට්‍රොපිය ගිබ් ශක්තිය එක්ක ගානක් කොහොමද විසඳන්නේ කියන එක සාකච්ඡා කරමු. අපි මෙවැනි වැඩසටහනකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්. ආයිබෝවන්.